මේ වීඩියෝ එකෙන් අපි ප්‍රෝටීන පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් ප්‍රෝටීන කියලා කියන්නේ ජීවීන් තුළ දක්නට ලැබෙන ජෛවාණු ආකාරයක්. ජෛවාණු ආකාරයක්. මීට කලින් අපි වීඩියෝස් වල කතා කරා කාබෝහයිඩ්‍රේට, ලිපිඩ කියන ජෛවාණු පිළිබඳව. එතකොට ප්‍රෝටීන ගත්තොත් ප්‍රෝටීන වල තැනුම් මේකකය වෙන්නේ ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල නැවත නැවත සංයුක්ත වීමෙන්, ඒ කියන්නේ ඇමයිනෝ අම්ල නැවත නැවත බැඳීමෙන් මොන බන්ධන වලින්ද? පෙප්ටයිඩ බන්ධන වලින්. දැන් කාබෝහයිඩ්‍රේට වල මොනොසැකරයිඩ අණු අතර ඇති උනේ ග්ලයිකොසිඩික් බන්ධනනේ. ඊළඟට ලිපිඩ වල අපි කතා කරා එස්ටර් බන්ධන ඇති වෙනවා කියලා. ඒ වගේ මේ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අතර ඇති වෙනවා පෙප්ටයිඩ බන්ධන. ඉතින් මේ විදිහේ ඇතිවන පෙප්ටයිඩ බන්ධන නිසා ඇමයිනෝ අම්ල සංයුක්ත වීමෙන් ඇතිවන පොලිපෙප්ටයිඩ දාම එකකින් හෝ කීපයකින් නිර්මාණය වන මහා අණු ආකාරයක් තමයි ප්‍රෝටීන කියලා කියන්නේ. එහෙනම් ප්‍රෝටීනයක් කියලා කියන්නේ මොකද්ද? ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ බන්ධන මගින් සංයුක්ත වීමෙන් ඇතිවන පොලිපෙප්ටයිඩ දාම එකකින් හෝ කීපයකින් නිර්මාණය වන මහා අණු. මහා අණුවක් කියලා කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඊටා අධික වන 10 10ක් වැනි ඉහළ සාපේක්ෂ අණුක ස්කන්ධයක් සහිත අණු. දැන් අපි කතා කරන ජෛවාණු අතරින් මහා අණු විදිහට සලකන්නේ පොලිසැකරයිඩ කියන කාබෝහයිඩ්‍රේට ආකාරය, ප්‍රෝටීන, ඊළඟට න්‍යෂ්ටික අම්ල. ලිපිඩ කියලා කියන්නේ මහා අණු නෙවෙයි. ඉතින් මේ ඇමයිනෝ අම්ල සංයුක්ත වීමෙන් ඇතිවන දාමයට කියනවා පොලිපෙප්ටයිඩ දාමයක් කියලා. පෙප්ටයිඩ කියලා අපි හඳුන්වන්නේ පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳෙන ඇමයිනෝ අම්ල ඒක අවයවික වලට. ඉතින් පොලිපෙප්ටයිඩ කියවහම පොලි කියලා කියන්නේ විශාල සංඛ්‍යාවක් කියලා කියන්නේ. ඒ වගේම මේ බහු අවයවිකයක් කියන අදහසත් මේකෙන් අපිට ගන්න පුළුවනි. මොකද බහු අවයවීකරණයට අපි පොලිමරයිසේෂන් කියලා කියනවා. පොලිපෙප්ටයිඩ් දාමේ මෙතන පොලි කියලා කියන්නේ ඒ වගේම බහු කියන්නේ විශාල සංඛ්‍යාවක් ඇමයිනෝ අම්ල බැඳිලා කියලා කියන්න. ඉතින් මේ වගේ පොලිපෙප්ටයිඩ් දාම එකක් වෙන්නත් පුළුවනි මේ ප්‍රෝටීනය තුල අන්තර්ගත. එහෙම නැත්නම් පොලිපෙප්ටයිඩ් දාම කීපයක් තියන්නත් පුළුවන් ප්‍රෝටීනය තුල. ප්‍රෝටීන වල රසායනික ස්වභාවය අපි සැලකුවොත් එහෙම ප්‍රෝටීන සෑදිලා තියෙන ඇමයිනෝ අම්ල වලින්. ප්‍රෝටීන සෑදීමට ඇමයිනෝ අම්ල අණු ආකාර 20ක් පමණ ඇමයිනෝ අම්ල ආකාර 20ක් පමණ සහභාගී වෙනවා. එතකොට එක ප්‍රෝටීනයක ඇමයිනෝ අම්ල දසදහස් සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඔක්කොම ඇමයිනෝ අම්ල ආකාර කීයද තියෙන්නේ? ආකාර 20ක් තමයි සහභාගී වෙන්නේ. එතකොට ප්‍රෝටීනයක සංඝටක මූලද්‍රව්‍ය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර්. එක්සෑම් එකේදී ඇහුවොත් එහෙම ප්‍රෝටීන වල සංඝටක මූලද්‍රව්‍ය මොනවද කියලා? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර්. හැබැයි මේ සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ල තියෙන්නේ, කියන්නේ සෑම ඇමයිනෝ අම්ලයකම සල්ෆර් අඩංගු වෙන්නේ නැහැ. ඇමයිනෝ අම්ල ආකාර 20න් ඇමයිනෝ අම්ල ආකාර කිහිපයක විතරයි සල්ෆර් අඩංගු වෙන්නේ. හැබැයි ප්‍රෝටීනයක් සෑදීමේදී ඔය ඇමයිනෝ අම්ල රාශියක් එකට පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳෙනවනේ. එතකොට බොහෝ විට ප්‍රෝටීනයක සල්ෆර් මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. ඉතින් ඒ නිසායි අපි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර් අනිවාර්යයෙන්ම ලියන්නේ. එතකොට ග්ලයිසීන් හැර ග්ලයිසීන් කියලා කියන්නේ සරලම ඇමයිනෝ අම්ලය. ඇමයිනෝ අම්ල එකතු වෙලානේ ප්‍රෝටීන සෑදෙන්නේ. එතකොට ග්ලයිසින් කියලා කියන්නේ සරලම ඇමයිනෝ අම්ලය. ග්ලයිසින් හැර අනෙක් ඇමයිනෝ අම්ල අණු වල මැද අසමමිතික කාබන් පරමාණුවක් තියෙනවා. අසමමිතික කාබන් පරමාණුවක් කියලා කියන්නේ කාබන් පරමාණුවට සහසංයුජ ලෙස සහසංයුජ බන්ධන 4ක් හැදෙන්න පුළුවන්නේ. අන්නේ සහසංයුජ බන්ධන 4න් බැඳෙන කාණ්ඩ 4 එකිනෙකට අසමානයි. කාණ්ඩ 4ම එකිනෙකට අසමානයි නම් තමයි අසමමිතික කාබන් පරමාණුවක් කියලා කියන්නේ. හැබැයි ග්ලයිසින් ගත්තොත් ග්ලයිසින් වල හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳිලා තියෙනවා. ඉතුරු බන්ධන දෙක තමයි වෙනස් කාණ්ඩ බැඳිලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහට කොහොමද මේ ග්ලයිසින් සහ අනෙකුත් ඇමයිනෝ අම්ල වල ව්‍යුහය කියලා. ඒතර ග්ලයිසින් වල අර කාණ්ඩ 4ම අසමාන නෑ. මොකද කාබන් වලට හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳිලා තියෙනවනේ.
ඉතින් එසේම සෑම ඇමයිනෝ අම්ල අණුවක්ම ඇමයිනෝ කාණ්ඩයක්. ඇමයිනෝ අම්ල අණුවක මොන කාණ්ඩද තියෙන්නේ? ඇමයින් කාණ්ඩයක් තියෙනවා, කාබොක්සිල් කාණ්ඩයක් තියෙනවා, හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. ඒ වගේම විශාල ඇල්කිල් කාණ්ඩයක් තියෙනවා. ආර් කාණ්ඩයක් කියලා අපි හඳුන්වන්නේ ඇල්කිල් කාණ්ඩයක් නේද? ඉතින් ග්ලයිසීන් හි R වෙනුවට තියෙන හයිඩ්‍රජන්. දැන් මම ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය අඳින්නම්. ග්ලයිසීන් වල මධ්‍ය කාබන් පරමාණුවට හයිඩ්‍රජන් දෙකක් සම්බන්ධ වෙනවා. ඉතුරු කාණ්ඩ දෙක කාබොක්සිල් කාණ්ඩයක් සහ ඇමයින් කාණ්ඩයක් NH2 කාණ්ඩයක්. එතකොට මේ තමයි ග්ලයිසීන්. එතකොට දැන් මේ ග්ලයිසින් හැර ඉතිරි ඇමයිනෝ අම්ල අසමමිතික කාබන් පරමාණුවක් තියෙනවා කියලා කියවනේ මැදේ. එතකොට ඒ අසමමිතික කාබන් පරමාණුව මේ විදිහට තිබ්බොත් ඒකට COOH කාණ්ඩයක්, NH2 කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණුවක් සහ මේ කාණ්ඩ පවතින ස්ථාන අපි මාරු කරලා ඇඳලා කමක් නැහැ. සහ R කාණ්ඩයක්. R කාණ්ඩයක් අඩංගු වෙනවා. මේ R කියලා කියන්නේ කාබන් දිගුදාමයක්. අපි ඒක පොදුවේ R කියලා හඳුන්වනව නේද? ඇල්කිල් කාණ්ඩය එක්කෝ CH3 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් CH2CH3, CH2CH2CH3. ඒ වගේ කාබන් හයිඩ්‍රජන් හයිඩ්‍රෝකාබන දාමයක් වෙන්න පුළුවනි මේ ඇල්කිල් කාණ්ඩය. අපි ඒක පොදුවේ R කියලා හඳුන්වනවා. එතකොට මේ තියෙන්නේ මැදේ තියෙන අසමමිතික කාබන් පරමාණුව. අසමමිතික කාබන්. එතකොට අපි සමහර වෙලාවට කියනවා මෙන්න මේ COOH කාණ්ඩයේ අපි COOH කාණ්ඩය ඇඳගත්තොත් මෙන්න මෙහිම C ද්විත්ව බන්ධන O OH කියලා. එතකොට මේ කාබොනයිල් කාබන් පරමාණුව තමයි මෙතන තියෙන්නේ. කාබොනයිල් කාබන් පරමාණුවකට ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් බැඳිලා තියෙනවා. මෙන්න මේ කාබොනයිල් කාබන්ට ළඟින්ම තියෙන කාබන්ට කියනවා ඇල්ෆා කාබන් කියලා. ඒ ඇල්ෆා කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන්ට කියනවා ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. ඒකයි සමහර වෙලාවට ඔයාලා දකිනවා ඇති ඇල්ෆා කියලා ලකුණු කරලා තියෙනවා මේ කාබන් පරමාණුව ගාව. මේ ඇමයිනෝ අම්ල වල විතරක් නෙමෙයි ඕනෑම සංයෝගයක කාබොනයිල් කාබන්ට ළඟම තියෙන කාබන් ඇල්ෆා කාබන් කියලා හඳුන්වනවා. ඒකට සම්බන්ධ හයිඩ්‍රජන් ඇල්ෆා හයිඩ්‍රජන් කියලා හඳුන්වනවා. ඉතින් එක් ඇමයිනෝ අම්ලවල R කාණ්ඩ එකිනෙකට වෙනස්. මේ R කාණ්ඩ ඔක්කොම සමාන නැහැ. ඒ R කාණ්ඩයේ වෙනස අනුව තමයි ඇමයිනෝ අම්ල වෙන් වෙන්නේ. ආකාර 20ක් පවතින්නේ. අංශදාම හැර ඇමයිනෝ අම්ලයක ඇති අනික් කාණ්ඩ පිටකොන්ද කියලා හඳුන්වනවා. මොකක්ද එහෙනම් මේ අංශදාමයයි පිටකොන්දයි කියලා කියන්නේ? C R කාණ්ඩය, COOH කාණ්ඩය, හයිඩ්‍රජන් පරමාණුව, NH2 කාණ්ඩය තියෙනවා නම් දැන් මේ අංශදාමය කියලා කියන්නේ මේ R කාණ්ඩයට. අංශදාමය. ඉතිරි කොටස පිටකොන්ද කියලා හඳුන්වනවා. ඇමයිනෝ අම්ලයක පිටකොන්ද කියලා හඳුන්වනවා. බෑක්බෝන් එක කියලා හඳුන්වනවා. සයිඩ් චේන් කියලා හඳුන්වනවා R කාණ්ඩයට අංශදාමය කියලා. ඉතින් ඇමයිනෝ අම්ලවල COOH කාණ්ඩ සහ NH2 කාණ්ඩ එකක් හෝ කීපයක් තියෙන්න පුළුවනි. ඒ කොහෙද එකක් හෝ කීපයක් කියලා කීවට අපි දැක්කේ ඇමයිනෝ අම්ලයක COOH කාණ්ඩ එකයි. NH2 කාණ්ඩ එකයි අපි දැක්කේ. එතකොට මේ කීපයක් තියෙන්නේ කොහෙද? මේ COOH NH2 බැඳිලා තියෙන්න පුළුවන් අර අංශදාමයට. නැත්නම් ඇල්කිල් කාණ්ඩය, R කාණ්ඩය, මේ R කාණ්ඩයේ තැන් කොහේ හරි තැනකටත් COOH NH2 වගේ කාණ්ඩ බැඳිලා තියෙන්න පුළුවන්. ඒකයි කිහිපයක් තියෙන්න පුළුවන් කියලා කියන්නේ. ඇමයිනෝ කාණ්ඩයට ශාරීය ස්වභාවයක් තියෙනවා. මේ NH2 කාණ්ඩයට මොන ස්වභාවයක්ද තියෙන්නේ? ශාරීය ස්වභාවයක් තියෙනවා. ශාරීයයි කියලා කියන්නේ මොකද්ද? H ධන අයන ලබා ගන්න පුළුවන්. නැත්තම් OH පිට කරන්න පුළුවන් කියලානේ. දැන් මේ NH2 කාණ්ඩයට H ධන අයන ලබාගෙන NH3 ධන කියලා ආරෝපණය වෙන්න පුළුවන්. ඒ නිසා ඇමයිනෝ කාණ්ඩය ශාරීයයි. කාබොක්සිල් කාණ්ඩයට ආම්ලික ස්වභාවයක් තියෙනවා. ඒතර ආම්ලිකයි කියලා කියන්නේ මොකද්ද? H ධන පිට කරන්න පුළුවන්.
H ධන පිට කරන්න පුළුවන් කියලා නේද? එතකොට COOH වලට H ධන පිට කරලා COO ඍණ බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඇමයිනෝ අම්ල වලට ආම්ලික සහ බාෂ්මික කියන ශාරීය කියන ස්වභාවයන් දෙකම තියෙන නිසා ඇමයිනෝ අම්ල උභය ගුණී අණු කියලා හඳුන්වනවා. උභය ගුණී අණුවක් කියලා කියන්නේ එහෙනම් කොහොමත් ඔයාලා දන්නවා ආම්ලික සහ ශාරීය ස්වභාවයක් සහිතයි කියන්නේ නේද? ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර සංගණන ප්‍රතික්‍රියාවක් සිදු වේ. අපි බලමු කොහොමද මේ සංගණන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කියලා. සංගණන ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියලාත් බලමු. දැන් ප්‍රෝටීන සෑදෙනකොට ඇමයිනෝ අම්ල එකිනෙක පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳෙනවා කියලා මම කිව්වා නේද? අන්නේ පෙප්ටයිඩ් බන්ධන සෑදෙන හැටි තමයි මේ අපි කියන්නේ. එතකොට සංගණන ප්‍රතික්‍රියාවක් සිදු වී ඇමයිනෝ අම්ල අණු දෙකම මගින් ජල අණුවක් නිදහස් කරමින් සෑදෙන බන්ධනය පෙප්ටයිඩ් බන්ධනය කියලා හඳුන්වනවා. සංගණන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ජල අණුවක් නිදහස් කරමින් නව බන්ධනයක් සෑදෙමින් ඇතිවන ප්‍රතික්‍රියාවක්. අපිට මේ සංගණන ප්‍රතික්‍රියාව කාබෝහයිඩ්‍රේට් වලදීත් හම්බ වුණා. මොකද්ද කාබෝහයිඩ්‍රේට් වලදී කොතනදීද අපිට සංගණන ප්‍රතික්‍රියාව හම්බ වුනේ? මොනොසැකරයිඩ් දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳෙද්දී ජල අණුවක් නිදහස් වුණා. ඒ වගේම පොලිසැකරයිඩ් සෑදෙනකොටත් මොනොසැකරයිඩ් අණු එකිනෙක අතර ග්ලයිකොසිඩික් බන්ධන සෑදුනා. එතකොට ජල අණු ඉවත් වුණා. ඉතින් එතනදිත් සිදුවෙන්නේ සංගණන ප්‍රතික්‍රියාවක්. එතකොට අපි බලමු ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර සංගණන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒක අපි ඇඳගමු. එතකොට ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වලින් සෑදුණු පොලිපෙප්ටයිඩ් දාම එකක් හෝ කීපයකින් සෑදෙනවා. ඉස්සරහට අපි බලමු මේ විදිහට පොලිපෙප්ටයිඩ් දාම කීපයකින් සෑදෙන ප්‍රෝටීන මොනවද කියලා. එක් ප්‍රෝටීනයට විශිෂ්ට වූ ඇමයිනෝ අම්ල අණු පිළිවෙලක් තියෙනවා. ඇමයිනෝ අම්ල ආකාර 20ක් තියෙනවා කියලා මම කියවනේ. ඒ ආකාර 20 අනන්‍ය වූ පිළිවෙලට තමයි එකිනෙක සම්බන්ධ වෙන්නේ. ඉතින් ආකාර 20 ක්‍රම කීයකට නම් එකිනෙක බැඳෙන්න පුළුවන්ද නේද? ඉතින් ඒ ප්‍රෝටීනෙන් ප්‍රෝටීනය වෙනස් වෙන්නේ මේ විදිහට. ප්‍රෝටීන එක ඇමයිනෝ අම්ල අණු පිළිවෙල DNA වල භස්ම අණු පිළිවෙලකින් තමයි තීරණය වෙන්නේ. ඒ කොහොමද මොකක්ද ඒ කියන්නේ? දැන් අපේ හැම දේහ සෛලයක් තුලම තියෙනවා න්‍යෂ්ටියක් නේද? මේ න්‍යෂ්ටිය තුල තියෙනවා DNA. මේ DNA වල තමයි අපේ ලක්ෂණ තීරණය කරන ජාන තියෙන්නේ. ඉතින් මේ DNA වල තියෙන ජාන වලින් තමයි පණිවිඩය ලබා දෙන්නේ ප්‍රෝටීනය සංශ්ලේෂණය කරන්න. ප්‍රෝටීන සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ සෛලයක රයිබෝසෝමය තුල. රයිබෝසෝමයේ මත. රයිබෝසෝමයේ මත කිව්වත් හරි. ඉතින් මේ රයිබෝසෝමයේ මත සිදුවන ප්‍රෝටීන සංශ්ලේෂණය අපි 7 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. මේ ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු කවුද ලබා දෙන්නේ? න්‍යෂ්ටිය තුල තියෙන DNA වල භස්ම අණු පිළිවෙලකින් තමයි ලබා දෙන්නේ. එතකොට න්‍යෂ්ටියේ ඉඳලා පණිවිඩය අරගෙන රයිබෝසෝමයට යන්නේ කවුද? RNA අණුවක් තමයි යන්නේ. න්‍යෂ්ටියේ ඉඳලා පණිවිඩය අරගෙන භස්ම අණු පිළිවෙල ගැන තොරතුරු අරගෙන රයිබෝසෝමයට යන්නේ. ප්‍රෝටීන එක ක්‍රියාකාරීත්වය එම ඇමයිනෝ අම්ල අණු පිළිවෙල මත තමයි තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් මොනවා හරි එන්සයිමයක් කියලා. ගොඩක් එන්සයිම අපේ ශරීරයේ විවිධ ප්‍රතික්‍රියාවලට දායක වෙන එන්සයිම කියන්නේ ප්‍රෝටීන. බොහෝ එන්සයිම ප්‍රෝටීන. ඉතින් මේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ අර එන්සයිමයේ ව්‍යුහය මත. මේ ව්‍යුහය තීරණය කරන්නේ අපේ ප්‍රවේණික ද්‍රව්‍යවල ගබඩා වෙලා තියෙන තොරතුරු මත. ඉතින් මේවා ඔක්කොම ඔයාලට පැහැදිලි වෙනවා අපේ සිලබස් එකේ ඉස්සරහට සාකච්ඡා කරගෙන යද්දී. ඉතින් මම පෙන්නන්නම් එහෙනම් සංගණන ප්‍රතික්‍රියාවක් සිදුවන හැටි ඔයාලත් ඇඳගන්න. කාබන් මේ තියෙන්නේ ඇමයිනෝ අම්ලයක් නම් මේකට සම්බන්ධයි R කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණුවක්, NH2 කාණ්ඩයක්, COOH කාණ්ඩයක්. මම මේ COOH කාණ්ඩය මේ වගේ ලියනවා. ඊළඟට අනිත් යාබද ඇමයිනෝ අම්ලය මේ වගේනේ. අර වගේම R කාණ්ඩයක්, හයිඩ්‍රජන්, COOH කාණ්ඩයක්, NH2 කාණ්ඩයක්. මම NH2 කාණ්ඩය මෙහෙම ලියනවා. ඒක මේ වගේ බන්ධන පෙන්වමින්
ලියනවා. ඉතින් මේකෙදී COH කාණ්ඩයෙන් OH සහ NH2 කාණ්ඩයෙන් හයිඩ්‍රජන් විදිහට ජල අණුවක් ඉවත් වෙනවා. දැන් ප්‍රතික්‍රියාව මම පහළට ඇන්දොත් ජල අණුවක් ඉවත් වෙනවා. ජල අණුවක් අඩු වෙනවා. ඊට පස්සේ ඇති වෙනවා අලුත් බන්ධනයක්. ඒ බන්ධනය කොයි වගේද කියලා බැලුවොත් මම ආපහු මේක ලියන්න. කාබන් R හයිඩ්‍රජන් NH2 C ද්විත්ව බන්ධන O ජල අණුවක් ඉවත් වුණාට පස්සේ නව බන්ධනයක් ඇති වෙනවා යාබද නයිට්‍රජන් එක්කලා නේද? ඊට පස්සේ නයිට්‍රජන්ගේ අර ඉතුරු වෙලා තියෙන හයිඩ්‍රජන් පරමාණුව කාබන් R හයිඩ්‍රජන් COOH කාණ්ඩය. මේ ඇති වුණ නව බන්ධනය ජල අණුවක් ඉවත් වෙලා මේ ඇති වුණ නව බන්ධනයට කියනවා පෙප්ටයිඩ බන්ධනයක් කියලා. පෙප්ටයිඩ බන්ධනයක් කියලා. එතකොට ප්‍රෝටීනයක් සෑදෙනකොට ඇමයිනෝ ආම්ල ඔය පෙප්ටයිඩ බන්ධන වලින් නැවත නැවත බැඳෙමින් බහු අවයවීකරණය වෙනවා. ඇමයිනෝ ආම්ල මිලියන ගණනක් සමහර වෙලාවට එකිනෙක බැඳෙන්න පුළුවන් මේ පෙප්ටයිඩ බන්ධන වලින්. එහෙනම් මේ ප්‍රෝටීන වල ගති ලක්ෂණ අපි බැලුවොත් එහෙම ප්‍රෝටීන ජල විච්ඡේදනයට ලක් වෙනවා. ඇයි මේ ජල විච්ඡේදන වෙනවා කියන්නේ? දැන් ජල අණුවක් ඉවත් වෙලා ඇමයිනෝ ආම්ල එකතු වුණා වගේම ජල අණුවක් ලබාගෙන ඇමයිනෝ ආම්ල ආයෙ වෙන් වෙන්නත් පුළුවන් නේද? ඉතින් ඒ නිසා ජල විච්ඡේදක එන්සයිම හමුවේ ඒ සුදුසු ජල විච්ඡේදක එන්සයිමයක් හම්බ වුණොත් ජලයත් එක්ක ප්‍රෝටීන එකතු වෙලා මොකද වෙන්නේ? අර ප්‍රෝටීන සෑදීමේ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ දේ සිද්ධ වෙනවා. ජලය ලබාගෙන විච්ඡේදනය වෙනවා නැවත ඇමයිනෝ ආම්ල වලට. ඉතින් ජල විච්ඡේදන හැකියාවක් තියෙනවා. ඒ වගේම උභය ගුණී ලක්ෂණ පෙන්වනවා ප්‍රෝටීන. ඒකට හේතුව ප්‍රෝටීන දැන් ඇමයිනෝ ප්‍රෝටීන වල ඇමයිනෝ ආම්ල පෙප්ටයිඩ බන්ධන වගේ බැඳෙමින් ඔහම යද්දී කොහොමද මේගොල්ලන්ගේ COOH කාණ්ඩ NH2 කාණ්ඩ පෙප්ටයිඩ බන්ධන සඳහා සහභාගී වෙනවා. හැබැයි මේ ප්‍රෝටීනයේ කොහේ හරි කෙලවරක COOH කාණ්ඩයක් නිදහස්. අනිත් කෙලවරේ NH2 කාණ්ඩයක් නිදහස්නේ. මේවා ඇමයිනෝ ආම්ල කියලා හිතන්න. ඇමයිනෝ ආම්ල. ඉතින් මේ අන්තය මේ කෙලවර මේ NH2 කාණ්ඩයේ පුරන H ධන ලබාගෙන NH3 ධන අයන හදන්න පුළුවන්. මේ ප්‍රෝටීනය නම්. ඒතර මේ කෙලවරට COOH වලට H ධන පිට කරන්න පුළුවන්. එතකොට COO ඍණ H ධන වෙන් වෙලා යනවා. එහෙනම් මේ සම්පූර්ණ ප්‍රෝටීනේ අර දෙකෙලවර තියෙනවා නිදහස් NH2 කාණ්ඩ සහ COOH කාණ්ඩ. ඒ විතරක් නෙමෙයි. ඔයාලට කලින් මතක ඇති මේ ඇමයිනෝ ආම්ලයක් ගත්තත් ඇමයිනෝ ආම්ලයේ ඇල්කිල් කාණ්ඩය R කාණ්ඩය තියෙන්නේ. මේ R කාණ්ඩ නිදහස්නේ කොහොමද මේකේ? මේ R කාණ්ඩ වල තැන් වල කාබන් වලට සම්බන්ධ වෙලා NH2 කාණ්ඩ COOH කාණ්ඩ තියෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රෝටීන උභයගුණී. ඇතැම් ප්‍රෝටීන ද්‍රවීය වෙනවා. ඒතර ද්‍රවීකරණය වෙලා තියෙනවා. විද්‍යුත් ඍණතා වෙනස නිසා ප්‍රෝටීන ද්‍රවීකරණය වෙන්නේ ද්‍රවීය වෙනවා. ඒ වගේම එන්සයිම හැර අනිකුත් ප්‍රෝටීන ජලයේ අද්‍රාව්‍යයි. එන්සයිම පමණක් ජල ද්‍රාව්‍යයි. හැබැයි එන්සයිම හැර අනිකුත් සංඝටක ජල අද්‍රාව්‍යයි. ස්පටික බවට පත් නොවේ. අණුක භාරය අධික මහා අණු ජෛව මහා අණු දුස්වාභාවීකරණය සිද්ධ වෙනවා. අපි ඉස්සරහට කතා කරමු ප්‍රෝටීන විවිධ සාධක හමුවේ උදාහරණයක් මම කියන්නම් අධික උෂ්ණත්වය වගේ සාධක හමුවේ ඒ ප්‍රෝටීනයේ නිශ්චිත ත්‍රිමාන හැඩය වෙනස් වෙනවා. මේකට තමයි අස්වාභාවීකරණය කියලා කියන්නේ. ඉතින් අස්වාභාවීකරණය සිදු වුණාට පස්සේ අර ප්‍රෝටීනය සිදු කරපු කෘත්‍ය ඉටු කරන්න බැරි වෙලා යනවා. මේවා තමයි ප්‍රෝටීනයක ගති ලක්ෂණ. අපි ප්‍රෝටීන දුස්වාභාවීකරණය ගැන කතා කරොත් ප්‍රෝටීනයක ඇති දුර්වල රසායනික බන්ධන සහ අන්තර් ක්‍රියා වෙනස් වීමෙන් එහෙනම් මේකෙදි මේ පෙප්ටයිඩ බන්ධන බිඳෙන්නේ නැහැ.
පෙප්ටයිඩ බන්ධන බිඳිලා ඇමයිනෝ ආම්ල වෙන්වීමක් සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ දුර්වල රසායනික බන්ධන තව ඇති වෙනවා. අපි ඉදිරියට කතා කරනවා මේ මොනවද දුර්වල රසායනික බන්ධන කියලා. හයිඩ්‍රජන් බන්ධන වගේ දුර්වල රසායනික බන්ධනත් මේ ප්‍රෝටීන අණු අතර ඇති වෙනවා. වෙන්න මේවා බිඳීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පෙප්ටයිඩ බන්ධන බිඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රෝටීනයක විශිෂ්ට රසායනික ත්‍රිමාණ හැඩය නැති වී යාම තමයි දුස්වාභාවීකරණය කියලා කියන්නේ. දුස්වාභාවීකරණය తాවකාලිකව සිද්ධ වෙන්නත් පුළුවන්, ස්ථිර ලෙස දුස්වාභාවීකරණය සිද්ධ වෙන්නත් පුළුවනි. මෙහිදී පොලිපෙප්ටයිඩ දාමයේ පෙප්ටයිඩ බන්ධන බිඳහෙලීමට ලක් නොවේ. අන්න මම අර කලින් කියපු එක. එය ප්‍රාථමික ව්‍යුහය ලෙසට ඉතිරි වෙනවා. දැන් ප්‍රෝටීන වල තියෙනවා ව්‍යුහ මට්ටම් කියලා අපි කතා කරනවා ඉදිරියට. මේ ව්‍යුහ මට්ටම් වල ප්‍රාථමික, ද්විතීක, තෘතීක, චාතුර්ථ කියලා ව්‍යුහ මට්ටම් 4ක් කතා කරනවා. එතකොට මේ ප්‍රාථමික ව්‍යුහය ලෙසට ඉතුරු වෙනවා මේ ප්‍රෝටීනය දුස්වාභාවීකරණය වුණාම. එතකොට ප්‍රාථමික ව්‍යුහයේ තියෙන පෙප්ටයිඩ බන්ධන විතරයි. අනිකුත් බන්ධන නෑ මුකුත්. මොකද ඒවා දුස්වාභාවීකරණයෙන් බිඳහෙනනවනේ. ඉතින් දුස්වාභාවීකරණයෙන් පස්සේ ඉතුරු වෙන්නේ අර ප්‍රාථමික ව්‍යුහය. මේ ප්‍රෝටීන දුස්වාභාවීකරණයට බලපාන කාරක තමයි ඉහළ උෂ්ණත්වය, අධිශක්ති විකිරණ, ප්‍රබල අම්ල, ප්‍රබල භස්ම, අධික ලවණ සාන්ද්‍රණ, බැරලෝහ, කාබනික ද්‍රාවක සහ ශාලක. මේවා තමයි ප්‍රෝටීන දුස්වාභාවීකරණයට බලපාන සාධක වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ත්‍රිමාණ ව්‍යුහය පවතින ප්‍රෝටීනය. මේ අස්වාභාවීකරණය වුණාට පස්සේ දුස්වාභාවීකරණය කියන්නේ ඒකමයි. මේ විදිහට රේඛීය අණුවක් බවට පත් වෙනවා. ඊගාවට අපි කතා කරන්නේ ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් 4ක් තියෙනවා. ප්‍රෝටීන වල නිශ්චිත කෘත්‍ය ඉටු කිරීම සඳහා වැදගත් වෙන ව්‍යුහ මට්ටම් තමයි ප්‍රාථමික ව්‍යුහය, ද්විතීක, තෘතීක සහ චාතුර්ථ ව්‍යුහය. දැන් මුලින්ම අපි ප්‍රාථමික ව්‍යුහය ගැන සැලකුවොත් එහෙම පෙප්ටයිඩ බන්ධන මගින් සම්බන්ධ වීමෙන් ප්‍රාථමික ව්‍යුහය තුල තියෙන පෙප්ටයිඩ බන්ධන විතරයි, වෙන බන්ධන නැහැ. මගින් සම්බන්ධ වීමෙන් රේඛීයව සකස් වූ ඇමයිනෝ අම්ල අනන්‍ය අණුපිළිවෙලක් තමයි ප්‍රෝටීන එක ප්‍රාථමික ව්‍යුහය කියලා කියන්නේ. එතකොට බලමු මේ ප්‍රාථමික ව්‍යුහය වෙන්න මේ වගේ. එතකොට මේ රූපය ඔයාලා ඇඳගන්න. එතකොට මේ ඇමයිනෝ අම්ල එක පෙළට සකස් වෙලා තියෙනවා. ඒ කෙළවරක COOH කාණ්ඩයක්, NH2 කාණ්ඩයක් පවතිනවා. මේකෙදි පෙප්ටයිඩ බන්ධන හැර කිසිම බන්ධනයක් ඇති වෙලා නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් ද්විතීක ව්‍යුහය, secondary structure එක ගත්තොත් එහෙම එකම පොලිපෙප්ටයිඩ දාමයක ඔන්න එකම කියන එක අනිවාර්යයි. මේකෙදි පොලිපෙප්ටයිඩ දාම දෙකක් එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. තනි පොලිපෙප්ටයිඩ දාමයකම පිටකොන්දේ ඇති. ඔන්න මතක් කරගන්න කොහෙද පිටකොන්ද කියලා කියන්නේ අර R කාණ්ඩය හැර ඉතුරු කොටස නේද? පිටකොන්දේ ඇති ඔක්සිජන් පරමාණු සහ නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු අතර ඇතිවන අන්තঃ අණුක හයිඩ්‍රජන් බන්ධන නිසා ප්‍රාථමික ව්‍යුහය තනියදී තනි පොලිපෙප්ටයිඩ් දාමයෙන් නැමීමෙන් සහ දඟර ගැසීමෙන් සාධන ව්‍යුහය තමයි ද්විතීක ව්‍යුහය කියලා කියන්නේ. ඔන්න ද්විතීක ව්‍යුහය යනු කුමක්ද කියලා අහුවොත් එහෙම ප්‍රෝටීනයක මේක අපි කියන්න ඕනි. මේ අර්ථ දැක්වීම තමයි අපි කියන්න ඕනි. එකම පොලිපෙප්ටයිඩ දාමයක පිටකොන්දේ ඇති ඔක්සිජන් පරමාණු සහ කොහෙද පිටකොන්දේ ඔක්සිජන් පරමාණු තියෙන්නේ? දැන් ඇමයිනෝ අම්ලයක් ගත්තොත් ඇමයිනෝ අම්ලයක මේ R කාණ්ඩය, එතකොට මේක අපි මෙතනින් CnH2, ඊළඟට හයිඩ්‍රජන් C ද්විත්ව බන්ධන O N, අපි යාබද දැන් මේ පෙප්ටයිඩ බන්ධනය නම් යාබද ඇමයිනෝ අම්ලය ගත්තොත් කාබන් R හයිඩ්‍රජන් COOH. ඒතර මෙතන පිටකොන්ද වෙන්නේ වෙන්න මේ ටික. මම මේ ඇන්දේ ඩයිපෙප්ටයිඩයක්. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල දෙකක් සම්බන්ධ වුණ ඩයිපෙප්ටයිඩයක් තමයි මේ ඇන්දේ. ඒතර පිටකොන්ද තමයි මේ. R කාණ්ඩ වෙන්නේ අංශදාම. එතකොට පිටකොන්දේ ඔයාලට පේනවා ඔක්සිජන් පරමාණු සහ නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු පේනවා නේද? මේ අතර
ඇති වෙනවලු හයිඩ්‍රජන් බන්ධන. හැබැයි යාබද පරමාණු දෙකක් අතර නෙමෙයි ඇති වෙන්නේ. දැන් මේක දිගු දාමයක් විදිහට තියෙනවානේ. එතකොට මේ දිගු දාමයේ වෙනත් ස්ථානයක තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් ඔක්සිජන් පරමාණුවක් එක තමයි හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට බන්ධන ඇති වුණාට පස්සේ අර රේඛීය දාමය නැමීමට දඟර ගැසීමට ලක් වෙනව නේද? මොකද මේ ළඟ දෙන්නෙක් අතර නෙමේ හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ. හයිඩ්‍රජන් බන්ධන මගින් ඇතිවන ද්විතීක ව්‍යුහ ආකාර දෙකක් තියෙනවා. ඇල්ෆා හෙලික්ස් ආකාරය සහ බීටා රැලි තල ආකාරය කියලා. එහෙනම් ද්විතීක ව්‍යුහ ආකාර දෙක මොකද්ද? ඇල්ෆා හෙලික්ස් ආකාරය, බීටා රැලි තල ආකාරය. ඇල්ෆා හෙලික්ස් ආකාරයට උදාහරණ තමයි කෙරටින්. බීටා රැලි තල ආකාරයට උදාහරණ තමයි මකුළුවන්ගේ සිල්ක් තන්තු. මේ තමයි ද්විතීක ව්‍යුහය සඳහා උදාහරණ. ඉතින් අපේ රිසෝස් බුක් එකේ තියෙනවා මේකට රූප සටහනක්. ඒකට මේ රූප සටහන හරියටම මේ විදිහට ඇඳ ගන්න ඕනි නැහැ. ඔයාලට තේරුම් ගන්න මේ විදිහට ඇඳගත්තා නම් ඇති. දැන් ඔයාලට පේනවා ඇති මේකෙදි මේ තියෙන්නේ NH2 කාණ්ඩයක්. නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණුවක්. ඊට පස්සේ මේ යාබද මේ ගොඩක් ඈතින් හැබැයි ළඟම නෙමෙයි ඔක්සිජන් පරමාණුවක් නේද? කාබන් වලට සම්බන්ධ ඔක්සිජන් පරමාණුවක්. මේ අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. මෙතනත් ඒ වගේ. මෙහෙත් ඒ වගේ. මෙතනත් ඒ වගේ. ඉතින් ඒ නිසා සර්පිලාකාරව මේ අණු ඇඹරිලා තියෙනවා. මේකට තමයි ඇල්ෆා හේලික්ස් ව්‍යුහය කියලා කියන්නේ. ඊළඟට බීටා රැලි තල ආකාරයේදී වෙන්න මේ වගේ මේ පොලිපෙප්ටයිඩ් දාමේ මේ රැලි තල ආකාරයට මේකෙදිත් මේ වගේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. ඉතින් මේ වගේම ඇඳ ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට නිකන් මේ හැඩය මේ විදිහට පෙන්වුවා නම් ඇති මේ තියෙන ඇල්ෆා හෙලික්ස්. මෙහෙම ඇති වෙන්න හේතුව මොකද්ද? මේ විදිහට දඟර ගහන්න හේතුව මේ විදිහට ඇති වෙන හයිඩ්‍රජන් බන්ධන නේද? මේ තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. එහෙම ඇඳගත්තා නම් ඇති බීටා රැලි තල ආකාරයත් මේ වගේ මේ අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. මේ තියෙන්නේ බීටා රැලි තල ආකාරය. සම්පූර්ණ මේ හෙලික්සයේ සහ රැලි තල ව්‍යුහයේ පරමාණු ඇඳීම අත්‍යවශ්‍ය නැහැ. අර තේරුම් ගන්න තමයි මම මේ රූප සටහන දැම්මේ. ඊළඟට තෘතීක ව්‍යුහය ගත්තොත් එහෙම ඇමයිනෝ අම්ලවල අංශදාම අතර ඇතිවන ඇමයිනෝ අම්ලවල අංශදාම ඔන්න දැන් ඉස්සෙල්ලා කතා කරේ පිටකොන්ද ගැනනේ. පිටකොන්දේ තමයි හයිඩ්‍රජන් පරමාණු ඇති උනේ. හයිඩ්‍රජන් බන්ධන ඇති උනේ හයිඩ්‍රජන් පරමාණු සහ ඔක්සිජන් පරමාණු අතර. හැබැයි තෘතීක ව්‍යුහය වෙද්දී අංශදාමයේ ආර් කාණ්ඩ කියලා අපි හඳුන්වපු අංශදාමයේ ඇතිවන අන්තර්ක්‍රියා තමයි මේ තෘතීක ව්‍යුහයට හේතුව. ඇතිවන විවිධ අන්තර්ක්‍රියා නිසා ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය දැන් තෘතීක ව්‍යුහය හදන්නේ ද්විතීක ව්‍යුහයෙන්. ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය පුළුල්ව නැමීමෙන් සහ එතීමෙන් ඇතිවන නිශ්චිත සුසංහිත අනන්‍ය වූ කෘත්‍යමය ත්‍රිමාණ හැඩය තමයි තෘතීක ව්‍යුහය කියලා කියන්නේ. ඔන්න තෘතීක ව්‍යුහය යනු කුමක්ද කියලා අහුවොත් අර්ථ දැක්වීම කොහොමද ලියන්න ඕනි? මෙන්න මෙහෙම ලියන්න ඕනි. ඇමයිනෝ අම්ලවල අංශදාම අතර ඇතිවන විවිධ අන්තර්ක්‍රියා නිසා ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය පුළුල්ව නැමීමෙන් සහ එතීමෙන් ඇතිවන නිශ්චිත සුසංහිත අනන්‍ය වූ කෘත්‍යමය ත්‍රිමාණ හැඩය. නිශ්චිත සුසංහිත වෙලා කියලා කියන්නේ මේ තවදුරටත් මේ නව බන්ධන මගින් මේ පොලිපෙප්ටයිඩ් දාමය පැක් වෙලා නැත්නම් සුසංහිත වෙලා කියලා අපිට කියන්න පුළුවන්. සුසංහිත වූ අනන්‍ය වූ කෘත්‍යමය ත්‍රිමාණ හැඩය. දැන් මේක ත්‍රිමාණ හැඩයක් තෘතීක ව්‍යුහය කියලා කියන්නේ. ඒ වගේම කෘත්‍යමය ප්‍රෝටීනයක් අනන්‍ය වූ ආකාරයට තමයි මේ බන්ධන ඇති වෙන්නේ. ප්‍රෝටීනයට ඒකේ හැඩය අනන්‍යයි. ඉතින් මේ ප්‍රෝටීන වල තෘතීක ව්‍යුහය ඇතිවීමේදී අංශ දාම අතර ඇතිවන අන්තර්ක්‍රියා වර්ග 4ක් තියෙනවා. ආර් කාණ්ඩයේ තියෙන විවිධ පරමාණු අතර ඇතිවන අන්තර්ක්‍රියා ආකාර 4යි.
ඒ තමයි හයිඩ්‍රජන් බන්ධන, ඩයිසල්ෆයිඩ් බන්ධන, අයනික බන්ධන සහ වැන් ඩර් වාල්ස් අන්තර්ක්‍රියා. ඒකටම කියනවා ජල බීතික අන්තර්ක්‍රියා කියලා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ තෘතීක ව්‍යුහයට උදාහරණ මේ බන්ධන හතර ගොඩාක් වැදගත් නිතරම එක්සෑම් එකේ වාර විභාගවල එහෙම අහන කොටසක් නේද? එතකොට මේ තෘතීක ව්‍යුහයට උදාහරණ බොහෝ එන්සයිම, මයොග්ලොබින්, ඇල්බියුමින් තමයි තෘතීක ව්‍යුහයට උදාහරණ වෙන්නේ. මේ තියෙන්නේ අර බන්ධනාකාර හතරම සෑදිලා තියෙන හැටි. ඔයාලට කැමති නම් මේක අඳ ගන්න පුළුවනි. ඩයිසල්ෆයිඩ් බන්ධනයක් ඇති වෙන සල්ෆර් අතර ඩයිසල්ෆයිඩ් බන්ධනයක්. ඒ වගේම අයනික බන්ධනයක් ඇති වෙන්න පුළුවන් අර COO H කාණ්ඩ වලින් හයිඩ්‍රජන් ඉවත් කරලා NH2 කාණ්ඩ වලින් හයිඩ්‍රජන් ලබාගෙන වෙන්න මේ දෙන්න අතර අයනික බන්ධනයක් ඇති වෙන්න පුළුවනි. මොකද අර R කාණ්ඩ වලට සම්බන්ධ NH2 කාණ්ඩ සහ COOH කාණ්ඩ තියෙනවානේ. ඊළඟට ජල බීතික අන්තර්ක්‍රියා වැන් ඩර් වාල්ස් අන්තර්ක්‍රියාවල වෙන්න මේ වගේ අර ඇල්කිල් කාණ්ඩ අතර ඇති වෙනවා දුර්වල බන්ධන මේ වගේ. ඒ වගේම හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්න පුළුවන් COOH වල ඔක්සිජන් එක්කලා මේ OH කාණ්ඩයක හයිඩ්‍රජන් හරි NH2 කාණ්ඩයක හයිඩ්‍රජන් හරි ඒ ද්‍රවීය හයිඩ්‍රජන් පරමාණුවක්. ඉතින් ඊට පස්සේ චාතුර්ථ ව්‍යුහයට අපි ගියොත් එහෙම එක් කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් සෑදීමට පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කීපයක් එකතු වේ. ඔන්න චාතුර්ථ ව්‍යුහයේදී තමයි පොලිපෙප්ටයිඩ් දාම එකකට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙන්නේ. ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියන තුනේදීම තනි පොලිපෙප්ටයිඩ් නැත්නම් එක පොලිපෙප්ටයිඩ් දාමයි සහභාගී වුණේ. චාතුර්ථ ව්‍යුහයේදී පොලිපෙප්ටයිඩ් දාම කීපයක් සහභාගී වෙනවා. ඔන්න පළවෙනි වතාවට අපිට හමු වෙනවා පොලිපෙප්ටයිඩ් දාම කීපයකින් සෑදෙන ප්‍රෝටීනයක් නේද? එහි ඇති එකිනෙකට වෙන් වූ දාම ප්‍රෝටීන උප ඒකක කියලා හඳුන්වනවා. දැන් පොලිපෙප්ටයිඩ් දාම 3කින් නම් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන උප ඒකක 3ක් තියෙනවා. 4කින් නම් හැදිලා තියෙන්නේ උප ඒකක 4ක් තියෙනවා. එතකොට අන්තර් අණුක සහ අන්තଃ අණුක අන්තර්ක්‍රියා මගින් එකිනෙක බැඳෙනවා. අන්තঃ අණුක කියලා කියන්නේ කියන්නේ උප ඒකක දෙකක් අතර ඇතිවන බන්ධන. අන්තර් අණුක කියන්නේ එකම උප ඒකකයක් අතර ඇතිවන බන්ධන. එතකොට අන්තঃ අණුක කියලා කියන්නේ එකම අණුවක පරමාණු අතර ඇතිවන. අන්තර් අණුක කියලා කියන්නේ පෙප්ටයිඩ් නැත්නම් උප ඒකක කීපයක් අතර ඇතිවන අන්තර් අණුක ආකර්ෂණ බල. එහෙනම් ඔන්න ඔය කියන ආකර්ෂණ දැන් ද්විතීක, තෘතීක ව්‍යුහවලදී අන්තঃ අණුක ආකර්ෂණ විතරයි තිබ්බේ. හැබැයි චාතුර්ථ ව්‍යුහයේදී උප ඒකක කීපයක් අතර අන්තර් අණුක ආකර්ෂණ බලත් ඇති වෙනවා. ප්‍රෝටීන උප ඒකක නැමැති පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කීපයක් අන්තර් අණුක සහ අන්තঃ අණුක ක්‍රියාමගින් සම්බන්ධ වීමෙන් ඇතිවන ත්‍රිමාණ ගෝලීය ප්‍රෝටීන චාතුර්ථ ව්‍යුහය කියලා හඳුන්වනවා. දැන් මේ චාතුර්ථ ව්‍යුහයට උදාහරණ තමයි හිමොග්ලොබින්, කොලජන් කියන්නේ චාතුර්ථ ව්‍යුහයට උදාහරණ. මේ තියෙන කොලජන් ප්‍රෝටීනයේ ප්‍රෝටීන උප ඒකක 3ක් තියෙනවා. ප්‍රෝටීන උප ඒකක 3 මේ එකක්, මේ දෙකක්, මේ 3. ඒක රේඛීයව මේ විදිහට ඇඹරීමෙන් ඇති වෙනවා. ඊළඟට හිමොග්ලොබින් කියලා කියන්නේ ප්‍රෝටීන උප ඒකක 4කින් සෑදිලා තියෙන්නේ. මේ එකක්, මේ අනික, මේ අනික, මේ තවත් එකක්. මෙන්න මේ විදිහට. ඉතින් අවසාන වශයෙන් අපිට තියෙන ප්‍රෝටීන වල කෘත්‍යයන් කතා කරන්න. කෘත්‍යානුව ප්‍රෝටීන අපි වර්ග කරනවා උත්ප්‍රේරක ප්‍රෝටීන, ව්‍යුහමය ප්‍රෝටීන, සංචිත ප්‍රෝටීන, පරිවාහක ප්‍රෝටීන, ඊට පස්සේ හෝමෝන, සංකෝචක ප්‍රෝටීන, ආරක්ෂක ප්‍රෝටීන කියලා අපි වර්ග කරනවා කෘත්‍ය අනුව. ඉතින් මේ උත්ප්‍රේරක ප්‍රෝටීන ගත්තොත් එහෙම එන්සයිම කියලා කියන්නේ උත්ප්‍රේරක ප්‍රෝටීන වලට උදාහරණ පෙප්සින්, ඇමයිලේස් කියලා කියන්නේ ප්‍රෝටීන වලින් සෑදුන උත්ප්‍රේරක. නැත්නම් එන්සයිම. එන්සයිම වැඩිමනක් සෑදෙන්නේ ප්‍රෝටීන වලින්. ඉතින්
දැන් මේ උත්ප්‍රේරක වල කෘත්‍යය මොකද්ද? ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම නේද? පිෂ්ඨය මෝල්ටෝස් බවට පරිවර්තනය වෙනවා ඇමයිලේස් එන්සයිමය මගින්. මේ ඊතලයේ මත තමයි ඇමයිලේස් කියලා ලියන්න ඕනේ. ඊළඟට ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත්වීම උත්ප්‍රේරණය කරනවා පෙප්සින් කියන උත්ප්‍රේරකය මගින්. නැත්නම් එන්සයිමය මගින්. ඊළඟට ව්‍යුහමය ප්‍රෝටීන ගත්තොත් කෙරටින්, කොලජන් කියලා කියන්නේ ව්‍යුහමය ප්‍රෝටීන. කෙරටින් මගින් අපේ සමෙහි සහ ඒ වගේ මේ සතුන්ගේ අර බාහිර පෘෂ්ඨ වල දක්නට ලැබෙන කෙරටින් වියලීමෙන් වළක්වනවා. ඒ වගේම කොලජන් ශක්තිමත් බව හා සංධාරණය ලබා දෙනවා අපේ පටක වලට. ඊළඟට දැන් උදාහරණයක් පේශි පටකය වගේ පටකවල මේ කොලජන් තන්තු තියෙනවා. ඊළඟට සංචිත ප්‍රෝටීන ඔයල්බියුමින්, කේසීන් කියලා කියන්නේ සංචිතමය ප්‍රෝටීන. ඔයල්බියුමින් බිත්තරවල සංචිත ප්‍රෝටීන, කේසීන් මව් කිරිවල සංචිත ප්‍රෝටීන. එතකොට පරිවාහක ප්‍රෝටීන වලට උදාහරණ මොනවද? හිමොග්ලොබින්, මස්තු ඇල්බියුමින්. හිමොග්ලොබින් කියලා කියන්නේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන ප්‍රෝටීන. චාතුර්ථ ප්‍රෝටීන ආකාරයක්. මස්තු ඇල්බියුමින් මගින් මේ මස්තු ඇල්බියුමින් තියෙන්නේත් අපේ රුධිරයේ මේද ආම්ල පරිවහනය කරන්නේ මස්තු ඇල්බියුමින්. ඊළඟට හෝමෝන විදිහට ක්‍රියා කරන ඉන්සියුලින් සහ ග්ලූකගන් රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරනවා මේ ඉන්සියුලින් ග්ලූකගන් මගින්. ඊට අමතරව තවත් ප්‍රෝටීනමය හෝමෝන. දැන් ගොඩක් හෝමෝන ලිපිඩ ඇත්තටම ස්ටෙරොයිඩ් විදිහට පවතින්නේ. හැබැයි මේ කලාතුරකින් ප්‍රෝටීනමය හෝමෝනක් තියෙනවා. ප්‍රෝටීනමය හෝමෝන වලට උදාහරණ තමයි මේ ඉන්සියුලින් ග්ලූකගන් කියන හෝමෝන. ඊළඟට සංකෝචක නැත්නම් චාලක ප්‍රෝටීන විදිහට අපි ගත්ත හැකි ඇක්ටින්, මයොසින් කියන ප්‍රෝටීන. ඉතින් මේ ප්‍රෝටීන පේශි සංකෝචනය සඳහා දායක වෙනවා. ඊළඟට ආරක්ෂක ප්‍රෝටීන ඉමියුනෝග්ලොබියුලින් හෙවත් ප්‍රතිදේහ. අපේ රුධිරයේ තියෙනවනේ මේ ප්‍රතිදේහ නේද? මේ ප්‍රතිදේහ මගින් කරන්නේ ආගන්තුක දේහ ඉවත් කිරීම නැත්නම් ආගන්තුක ආක්‍රමණ වලට එරෙහිව ආරක්ෂාව, දේහය ආරක්ෂා කිරීම. ඉතින් අපි මේ කතා කරේ ප්‍රෝටීන පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ප්‍රෝටීන වල ව්‍යුහය, ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම්, ඒ වගේම උදාහරණ ගැන කතා කරා. අපි ඉස්සරහට ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු නියුක්ලික් අම්ල නැත්නම් න්‍යෂ්ටික අම්ල පිළිබඳව. ආයුබෝවන්.